හරි අපි කතා කරගෙන ඉදී ප්‍රෝටීන වල වැදගත්කම යටතේ ජීවි තුල ද්‍රව්‍ය පරිවහනය සඳහා වැදගත් වෙන ප්‍රෝටීන ගැන හිමොග්ලොබින් මයොග්ලොබින් සයිටෝක්‍රෝම් කියලා. හරි. මේ ඊගා වැදගත්කම තමයි රසායනික ජෛව රසායනික ක්‍රියාවල උත්ප්‍රේරක ලෙස ජෛව රසායන ප්‍රතික්‍රියාවල උත්ප්‍රේරක විදියට වැදගත් වෙනවා ප්‍රෝටීන. උත්ප්‍රේරක කියලා මේ ගත්තාම අපි මේක සාකච්ඡා කරන්නේ එන්සයිම ගැන. එන්සයිම එකෙන් කරන්නේ යම් කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න අවශ්‍ය කරන ශක්ති මට්ටම අඩු කිරීම. يعني ප්‍රතික්‍රියාවක වේගය වැඩි කිරීමක්, ඒට අවශ්‍ය කරන ශක්තිය අඩු කිරීමක්. කොට එන්සයිම විදිහට ක්‍රියා කරන බොහෝ අණු ප්‍රෝටීන තමයි ජීවීන්ගේ ශරීර තුළ එන්සයිම විදිහට ක්‍රියා කරන්නේ, නැත්නම් උත්ප්‍රේරක විදිහට ක්‍රියා කරන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කාබෝහයිඩ්‍රේට් දහනය කිරීමේ ක්‍රියාවේදී කාබෝහයිඩ්‍රේට්ස් කියන එන්සයිම කාණ්ඩය තමයි කාබෝහයිඩ්‍රේට සරල සීනි බවට පරිවර්තනය කරන්න. එතකොට ප්‍රෝටීන ගත්තොත් එහෙම ප්‍රෝටියේස් ඔයගලන්ට මේ නම් මතක තියාගන්න ලේසි. ප්‍රෝටියේස් අවසානයේදී ඒස් શબ્දේ බොහොමයක් එන්සයිම අවසාන වෙනවා ඒස් කියලා શબ્දේ. කාබෝහයිඩ්‍රේට් නම් කාබෝහයිඩ්‍රේට්ස්, ප්‍රෝටීන නම් ප්‍රෝටියේස්. ඊපස්සේ ලිපිඩ ලයිපේස්. කාබෝහයිඩ්‍රේට් සරල කාබෝහයිඩ්‍රේට් බවට බෙදෙනවා කාබෝහයිඩ්‍රේට්ස් මගින්, ප්‍රෝටීන ප්‍රෝටියේස් මගින්, ඇමයිනෝ ආම්ල බවට බෙදෙනවා. ලිපිඩ ලයිපේස් මගින් ග්ලිසරෝල් සහ මේද ආම්ල බවට බෙදෙනවා. අපි ඊගව පාඩමේදී සාකච්ඡා කරනවා
ලිපිඩ හැදෙන ආකාරයේ ග්ලිසරෝල් සහ මේද අම්ල වලින් යන්න කලින් ඔයගලන්ට මේක මතක තියාගන්න ලිපිඩ ලයිපේස් මගින් ග්ලිසරෝල් සහ මේද අම්ල බවට බිඳෙනවා. මේකදී වෙන්නේ ඇත්තටම ජලය භාවිතා කරලා මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් සහ ලිපිඩ කුඩා කොටස් වලට බිඳීම. අපි ඒකින්ද මේ ජලය භාවිතා කිරීමෙන් හින්දා මේවා කියනවා ජල විච්ඡේදන ප්‍රතික්‍රියා. ජල විච්ඡේදන ප්‍රතික්‍රියා. මේ කාබෝහයිඩ්‍රේට්ස් ප්‍රෝටියේස් ලයිපේස් මේ එන්සයිම් වලට අපි කියනවා ජල විච්ඡේදක එන්සයිම කියලා. ජල විච්ඡේදක එන්සයිම. මේ කතාව ලියා ගමු. ජෛව රසායන ප්‍රතික්‍රියාවල උත්ප්‍රේරක ලෙස ප්‍රෝටීනමය එන්සයිම වැදගත් වේ. පළවෙනි එක carbohydrates පිට ඉස්සරහින් ඉතල දාලා ලියා ගන්න. කාබෝහයිඩ්‍රේට් සරල සීනි කියන්නේ අපි දන්නවා අපි කලින් ඉගෙන ගත්තා මොනොසැකරයිඩ් හෝ ඩයිසැකරයිඩ්. සරල සීනි මොනොසැකරයිඩ් හෝ අරහා ලියා ගන්න මොනොසැකරයිඩ් නැත්නම් ඩයිසැකරයිඩ් බවට බිඳෙහෙලයි. දැන් මේ කාබෝහයිඩ්‍රේට්ස් කියලා ගත්තාම මේක එන්සයිම කාණ්ඩයක්. මේක යටතේ එන්සයිම විවිධ එන්සයිම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මෝල්ටේස්, ඇමයිලේස් ඒ වගේ උනංග උදාහරණ විදිහට යාගෙන කාබෝහයිඩ්‍රේට්ස් එන්සයිම යටතේ මෝල්ටේස් amylase ඔයාලට නම් වලින්ම තේරෙනවා මෝල්ටේස් නම් මේක මෝල්ටෝස් බිඳෙලීමට භාවිත කරනවා කියන්නේ. ඊට පස්සේ amylase නම් amylose බිඳෙලන්න සරල සීමාවට බිඳෙලන්න amylase භාවිත කරනවා. හරි. ඊගාව එක protease enzyme. ඉතරක් ගහලා ලියා ගන්න. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට බිඳෙලයි. ප්‍රෝටීන ඇමයිනෝ අම්ල බවට බිඳෙලයි. ස්කැන් ඔයගොල්ලෝ ගෙදර කුස්සියේ අම්මා මේ ප්‍රෝටියස් එන්සයිම් භාවිත කරන අවස්ථාවක් තියෙනවා. අම්මා දන්නවා එන්සයිම් ගැන. අම්මා මස් විකනකොට සමහර ලාට වල බලන්න එකට දානවා ගස්දපු කෑලි කියන්නේ මේ දිච්චේ වල නේ. මු ගස්දපු කෑලි දෙක තුනක් දානවා තමයි දැකලා ඇති. ගස්දපු වල තියෙනවා අමු ගස්දපු වල තියෙනවා ප්‍රෝටීන ජීර්ණය කරන්න පුළුවන් ප්‍රෝටියේස් එකක්.
ප්‍රෝටීන ජීර්ණය කරන්න පුළුවන් ප්‍රෝටියේස් එකක්. ලියන්න. ගස්නම්. ඕනේ. ඕගිය. ඔතනත් ඒක උඩට මතක තියාගන්න පුළුවන්. ඔන්නවල තියෙනවා. පැපේන් කියලා. පැපේන් කියන ප්‍රෝටීන්. එන්සයිම්. ප්‍රෝටීනයක් එන්සයිම් එකක්. ඒකෙන් මස් එක්තරා ආකාරයකට ජීර්ණයකට ලක් කරන එකකින්ද මස් වෙනකොට මස් මෙලෙක් වෙන්න කියලා ඔයගොල්ලෝගේ අම්මට මස් වෙනකොට රසනපු කැලේ කීපයක් දානවා. අම්මා දන්නවා. පැපොල් වල උපපොල් වල පැපේන් කියන එන්සයිම් එක තියෙනවා. ඒකෙන් මස් මෙලෙක් වෙනවා කියලා. අම්මා බැලුවාම සෑහෙන දෙයක් තියෙනවා. හරි. ඊට පස්සේ ලයිපේස් එන්සයිම් එක. ලයිපේස් එන්සයිම් එක. ඉතල ගහලා ලියන්න. ලිපිඩ ග්ලිසරෝල් සහ මේද අම්ල බවට විඳහෙලයි. ග්ලිසරෝල් සහ මේද අම්ල බවට විඳහෙලයි. පොඩි තරුවක් දාලා වෙනම කාරණයක් විදිහට ලියා ගන්න. කාබෝහයිඩ්‍රේට්ස්, ප්‍රෝටියේස් හා ලයිපේස් යන එන්සයිම ජලය භාවිතා කරමින් අදාළ උපස්තර සරල සංයෝග බවට විදහෙලන බැවින් අදාළ ප්‍රතික්‍රියා ජල විච්ඡේදක ප්‍රතික්‍රියා ලෙසද අදාළ එන්සයිම ජල විච්ඡේදක එන්සයිම ලෙසද හඳුන්වනු ලැබේ. අපි ඒකට කාරණා තුනක් කිව්වා. ඊට පස්සේ ජෛව රසායන ප්‍රතික්‍රියා සඳහා සහභාගී වෙන තවත් අවස්ථාවක් තමයි DNA අණු නිපදවීමේදී DNA polymerase කියන එන්සයිම් වල DNA අණු නිපදවීමේදී අදාළ ප්‍රතික්‍රියා සිදු වීමට සහභාගී වෙනවා. ඒකත් අපි ලියමු DNA polymerase කියන එන්සයිම් ලියලා ඉතරට ලියා ගන්න. DNA අණු නිපදවීමේදී භාවිතා කෙරේ. ඊට පස්සේ තව වැදගත් වෙන එන්සයිමක් තියෙනවා කයිනේස්. කයිනේස් කියන එන්සයිම විශේෂයෙන් ප්‍රෝටීන හා සීනි ෆොස්ෆරයිලීකරණය කියලා කියන්නේ
ෆොස්ෆරයිලීකරණය කියන්නේ අදාළ සීනි සහ ප්‍රෝටීන් අණු වලට ෆොස්ෆේට් කාණ්ඩයක් සම්බන්ධ කිරීමේ ක්‍රියාවන් වලදී කයිනේස් කියන එන්සයිම වැදගත් වෙන ෆොස්ෆේට් කාණ්ඩ සම්බන්ධ වීම අනිකුත් ද්‍රව්‍ය නිපදවීමේදී වැදගත් වෙන සංශ්ලේෂණ ක්‍රියාවක්. ඒ ක්‍රියාව කයිනේස් කියන එන්සයිමය ප්‍රෝටීන සහ සීනි නැත්නම් කාබෝහයිඩ්‍රේට් කිව්වත් කමක් නැහැ. ෆොස්ෆරයිලීකරණය සඳහා සහභාගී වේ. හරි මේක තමයි ජෛව රසායන ප්‍රතික්‍රියා යටතේ ප්‍රෝටීන වල වැදගත්කම. ඊට පස්සේ ප්‍රෝටීන ජීවීන්ගේ ශරීර තුල සමස්ථිතිය පවත්වාගෙන යන්න වැදගත් රාජකාරියක් කරනවා. සමස්ථිතිය කියන්නේ මොකක්ද? සමස්ථිතිය කියන්නේ සමස්ථිතිය. ජීවීන් තුල සෛල තුල ජීවීන් තුල කියලා ගමුකෝ. ජීවීන් තුල නියත අභ්‍යන්තර පරිසරයක් නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වාගෙන යන්න ප්‍රෝටීන උදව් වෙනවා. නියත අභ්‍යන්තර පරිසරයක් කිව්වම ඒකට භෞතික ගුණාංග අඩංගුයි. භෞතික සහ රසායනික භෞතික ගුණ කිව්වම උෂ්ණත්වය කියන්නේ උෂ්ණත්වය. රසායනික ගුණ කියන්නේ pH ඊට පස්සේ සෛල තුල ආශ්‍රිතික පීඩනය මේ වගේ දේවල් නියතව තබා ගන්න සමස්ථිතිය තියා ගන්න ප්‍රෝටීන වැදගත් වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම පිටමු ශරීරයේ නියත සීනි මට්ටමක් උදිරේ නියත සීනි මට්ටමක් ඔයගොල්ලෝ නිතරම අහන මේ අහලා තියෙන දෙයක්. වයසට යනකොට මගේ බ්ලඩ් වල සීනි බ්ලඩ් ෂුගර් කොච්චරක් බෙහෙතුනද අපි කියවනේ. ඒකට මේ නියත සීනි මට්ටම පවත්වා ගන්න වැදගත් වෙනවා ඉන්සියුලින් කියන හෝමෝනය. ඒක සීනි. ඊළඟ එක තමයි සෛල තුල ආසුතික සාන්ද්‍රණය තියාගන්න මස්තු ඇල්බියුමින් කියන අපි මේකට කියනවා සීරම් ඇල්බියුමින් කියලා. ඔයාලට මතක නම් ඉස්සර අපි පොඩි කාලේ
ඉංග්‍රීසියෙන්වත් වෙනවා මස්තු කියලා. ඉංග්‍රීසියෙන්වත් ටීස්පඩියේ මස්තු කියන්නේ උඩ සීරම් ඇල්බියුමින්. සීරම් ඇල්බියුමින් කියන හෝමෝනය සෛල තුළ ශරීරයේ ආශ්‍රිතික සාන්ද්‍රණය කියන්නේ හිතන්න මොකක් හරි ද්‍රාවණයක් තියෙනවා අර්ධ පාරගාමී පටලයකින් වෙන් වෙනවා. මේ පැත්තේ මොකක් ද්‍රාවණය තියෙනවා. පැත්තේ ජලය තියෙනවා. මේක මොකක් හරි සාන්ද්‍රණයක් තියෙනවා. ඒ පැත්තේ ජලය විතරයි තියෙන්නේ. මෙන්න මේ සාන්ද්‍රණය හේතු කොටගෙන මේ පැත්තේ තියෙන ආශ්‍රිතික විභවය කියන එක පල්ලෙහාට යනවා. එතන මේ මේ පැත්තේ තියෙන ජල ප්‍රමාණය මේ පැත්තට සාපේක්ෂව මේ පැත්තේ අඩුයි. එහෙම වුණාම මේ ජලය මේ අර්ධ පාරගම පටල යනවා. මේ පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. මේක සෛලයක් ගත්තාම සෛලයේ ආශ්‍රිතික සාන්ද්‍රණය ඒකාකාරව තියාගත්තේ නැත්නම් එහෙම අපිට මේ පැත්තෙන් ගොඩක් මේ සාන්ද්‍රණය අඩුනා කියලා. ගාමී සාන්ද්‍රණය අඩු වෙනකොට මේ පැත්තේ තියෙන දේවල් පැත්තේ තියෙන ජලය අනිත් පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. මේක ගොඩාක් සාන්ද්‍රණය වැඩි වෙනවා කියනවා. මේ පැත්තේ ජලය ඇතුළට ඇවිල්ලා සාරණි ඉදිරින්න බලන්න. ඒක නිසා නියත ආශ්‍රිත සාන්ද්‍රණයක් සෛල තුල පවත්වා ගැනීම අත්‍යවශ්‍යයි. ඒකට වස්තු ඇල්බියුමින් කියන එක වැදගත් වෙනවා. අපි කතා තියාගමු හතරේ කාරණා විදිහට. ඒ සමස්තිතිය පවත්වා ගැනීම සඳහා ඒ කියන්නේ අපි ලියාගමු සමස්තිතිය යනු ජීවීන් තුල හෝ වරහන් දාගන්න හෝ සෛල තුල නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීම. නියත අභ්‍යන්තර පරිසරයක් පවත්වා ගැනීම අපි සමස්තිතිය කියලා කියන්නේ. ඒතකොට නියත අභ්‍යන්තර පරිසරයක් කියන්නේ ඒක භෞතික වෙන්න පුළුවන්. නැත්තම් රසායනික වෙන්න පුළුවන්. භෞතික හෝ රසායනික. භෞතික කියන්නේ උදාහරණයක් ලියා ගන්න උෂ්ණත්වය. රසායනික ලියා ගන්න pH ආශ්‍රිත සාන්ද්‍රණය මේ දේවල්. උදාහරණ දෙන්න ලියා ගන්න ඉන්සියුලින් හෝමෝනය ඒකට ඉන්සියුලින් කියන්නේ ප්‍රෝටීන. උදරයේ සීනි මට්ටම පාලනය කරයි. සීරම් ඇල්බියුමින් යටතේ ලියා ගන්න. සීරම් ඇල්බියුමින් උදරයේ ආශ්‍රිත සාන්ද්‍රණය පාලනය කරයි. හරි. ඊගාව කාරණාව තමයි ජීවීන් තුළ දේහ තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රෝටීන වැදගත් වෙනවා. ආරක්ෂාව සඳහා
උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම හිතන්නකෝ අපිට තුවාලයක් වුණා කියලා. තුවාලයක් වුණාට පස්සේ රුධිරේ කැඩි ගැසුනේ නැත්නම් ඒ තුවාල වෙච්ච තැන රුධිරේ කැඩි ගැසුනේ නැත්නම් ඒකෙන් දිගින් දිගටම රුධිර වාහනය වෙලා කෙනෙක් නිරක්තියටපත් වෙන්න පුළුවන්. කියන්නේ රුධිරය ගලන එක නවතින්නෙම නැහැ. ඒකේ තියෙන රුධිරය ඉවත් වෙනවා. ඒව සමහර රෝග තියෙනවා. නමුත් ප්‍රෝටීන නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා නම් ශරීරය තුළ ඒ විශේෂ රෝගී තත්ත්වයක් නැත්නම් තොම්බ්‍රින් කියන ප්‍රෝටීනය තොම්බ්‍රින් කියන ප්‍රෝටීන ඇවිල්ලා ඒක මොකක් හරි තුවාලයක් වුණා. මෙයා කරන්නේ මොකද? තොම්බ්‍රින් කියන ප්‍රෝටීන ඇවිල්ලා එතන දැලක් වගේ හදනවා. දැලක් වගේ හදුවම රුධිරේ තියෙන රුධිර සායනික විශේෂ පට්ටික ආවිල්ලා මේ දැලේ ඉර වෙලා එතන රුධිර කැට ගැසීමක් වෙනවා. ඒක නිසා රුධිරය තවදුරටත් වහණය වීම වැළැක්වෙනවා. ඒ විදිහට ශරීරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තොම්බ්‍රින් කියන ප්‍රෝටීනය වැදගත් වෙනවා. අපි කලියා ගමු තොම්බ්‍රින් ප්‍රෝටීනය රුධිරයේ කැට ගැසීම සඳහා වැදගත් වේ. ඊගා එක තමයි දැන් අපිට මේ ශරීරයට මොකක් හරි විස බීජයක් නැත්තම් සුදුසු ජීවෙන් ආව කියලා මොකක් හරි ක්‍රමයකින් ශරීරයට මොකද විස බීජයක් හරි සුදුසු ජීවෙන් හරි ආවනම් අපි ඒවට කියනවා ප්‍රතිදේහ ජනක කියලා. ප්‍රතිදේහ ජනක. මොකෝ ප්‍රතිදේහ ජනකය? මොකෝ ප්‍රතිදේහ ජනකයක් විස බීජයක් වෙන්න පුළුවන් එක නැත්නම් සුදුසු ජීවෙන් වෙන්න පුළුවන්. ප්‍රතිදේහ ජනකයක් ශරීරයට ආවට පස්සේ ශරීරයේ විසින් ප්‍රතිදේහ නිපදවනවා. ප්‍රතිදේහ ජනකයකින් කරන්නේ ප්‍රතිදේහ නිපදවන. එතකොට විස බීජ සහ සුදුසු ජීවීන් ප්‍රතිදේහ ජනක විදියට ශරීරයට ආවට පස්සේ ශරීරයේ විසින් ප්‍රතිදේහ නිපදවනවා. ප්‍රතිදේහ මේ ප්‍රතිදේහ කියන්නේ ප්‍රෝටීන්. මේ ප්‍රතිදේහ වලින් මොකද කරන්නේ? ප්‍රතිදේහ ජනක වලට ඇටැක් කරලා මේගොල්ලන්ව විනාශ කරලා දානවා. මෙහෙම ප්‍රතිදේහ ජනක විදියට ක්‍රියා කරන ප්‍රෝටීනයක් තමයි ඉමුනෝග්ලෝබින්. රූපයනේ ඉමුනෝග්ලෝබින්. මේ ඉමුනෝග්ලෝබින් වලින් ප්‍රතිදේහ ජනක විනාශ කරලා දානවා. මේ නම ගත්තාම ඔයගලන්ට ඉමුනෝ කියන්නේ මේ ඉමුනිටි එකක් තියෙනවා කියන්නේ මොකට හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා කියන්නේ. ඒකෙන් ඉමුනෝ කියන්නේ මේ ප්‍රතිශක්තිය කියන දාසේ ග්ලෝබින් කියන්නේ මේවා එන ග්ලෝබියුලර් ප්‍රෝටීන් වර්ගයක් වෙනවා. ඒකට ඉමුනෝග්ලෝබින් මේ විදිහට තියෙන ප්‍රතිදේහයක් ඒක වගේ ශරීරයට විෂබියක් ඇති වුණාම ප්‍රතිදේහ ජනකයක් ඇති වුණාම ඒවා විනාශ කරලා දානවා.
මේ කාරණා දෙක ලියාගමු. ආරක්ෂාව සඳහා මේ කාරණා යටතේ උදාහරණ Tom Brin ඉදිරි කැටගරි සීමට වැදගත්තේ ඊගව කාරණාව immunoglobulin ශරීරය තුළට ආගන්තුක ද්‍රව්‍යයක් වරහන් ලියා ගන්න විස බීජයක් එහෙම නැත්නම් සුත්‍ර ජීවි. ඒකනේ පොඩි ඉලක්ක ගහලා ලියා ගන්න නැත්නම් ප්‍රතිදේහ ජනක ඇතුළු වූ පසු ප්‍රතිදේහ ලෙස කියන්නේ අපි මේ ඉමුනෝග්ලෝබින් ගැන කතා කරන්නේ. ඉමුනෝග්ලෝබින් ශරීරයට ආගන්තුක ද්‍රව්‍ය පරාන්තර විද්‍යාව සුදුසු නැත්නම් ප්‍රතිජනකයක් ඇති වූ විට ප්‍රතිදේහ ලෙස ක්‍රියා කර අදාළ ප්‍රතිදේහ ජනකය විනාශ කර දමයි. හරි. ඊට පස්සේ වැදගත් වෙන අවස්ථාවක් තමයි චලනයන් සඳහා. ඒක කලිනුත් කිව්වා. සරලයි අපි ජීවීන් චලනය වෙන්නේ මාංශ පේශීන් ක්‍රියාකාරීත්වය හේතුවට. ඒක මාංශ පේශීන් වල තියෙන ඇක්ටිව් එක මම කිව්වා. මාංශ පේශීන් ඇක්ටිව් වෙන්න කියන මේක ඇක්ටින් සහ මයොසින්. ඇක්ටින් සහ මයොසින් කියන ප්‍රෝටීන් තමයි චලනයන් සිදුවීම සඳහා වැදගත් වෙන්නේ. හරි. ඊට පස්සේ ප්‍රෝටීන් තවත් ජීවීන් තුළ වැදගත් වෙන අවස්ථාවක් තමයි විශේෂයෙන්ම සර්පයන්ගේ විෂ ලෙස ප්‍රෝටීන භාවිතා කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකට කියනවා දූලක කියලා. දූලක නැත්නම් විෂ. උදාහරණයක් විදිහට ගත්තොත් සර්ප විෂ මයින් තුල හම් වෙන විෂයට අපි කියනවා කෝබ්‍රා කියලා. මයි විෂය. වෙනම කියලා ෆිල්ම් වගේ තියෙනවා නේද දැන්? ඒ දවස්වල මම දෙනවා. සර්ප විෂ ලෙස තියෙන්නේ ප්‍රෝටීන.
කෝප්‍රා වෙනවා. නයි විස. ඊළඟ එක තමයි විවිධ බැක්ටීරියා වලින් ජීවී ශරීර තුළට ඇති කරන විෂ සහිත ස්වභාවයක්. උදාහරණයක් ගත්තොත් එහෙම ගලපටල විෂ. ගලපටලේ මෙයා ගලපටලේ අපිට හදන්නේ කොරිනෝබැක්ටීරියම්. කොරිනෝබැක්ටීරියම් කියන බැක්ටීරියා වලින් තමයි අපිට ගලපටලය කියන රෝගය හදන්නේ. ගලපටලේ අතර වෙන්නේ මේ කොරිනෝබැක්ටීරියම් වලින් ඇති කරන විෂ මගින් ශරීරය තුළ ප්‍රෝටීන් නිපදීමේ ක්‍රියාවලිය අඩපණ කරනවා. ශරීරය තුළ ප්‍රෝටීන් නිපදීමේ ක්‍රියාවලිය කොරිනෝබැක්ටීරියම් වලින් අඩපණ කරනවා. එහෙම වුණාම ශරීරයේ තියෙන විශේෂයෙන්ම හෘද වස්තු හෘදය සහ දිව අක්මාව මේ දෙකේ සෛල පටල බිඳ වැටෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒවට ඩැමේජ් වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන් ගලපටලය මගේ. මේ කාරණා ටික ලියා ගමු. ඊගා කාරණා විදිහට ප්‍රෝටීන වල වැදගත් තමයි දූලක නැත්තම් විෂ ලෙස. डिप्थीरिया චූලක විෂ එස අලණීයක සර්ප විෂ උදාහරණයක් දෙන්න ලියා ගන්න කෝබ්‍රා වෙනම නැත්නම් නයි විෂ දෙවෙනි කාරණාව තමයි ගලපටල විෂ diphtheria toxin diphtheria toxin spellings diphtheria toxin ගලපටල විෂයට දෙක ලියා ගන්න diphtheria toxin and diphtheria විෂ ඒක පොඩි විස්තර ලියා ගන්න එමගින් සෛල තුල ප්‍රෝටීන නිපදවීමේ ක්‍රියාකාරීත්වය නවතාලයි එමගින් හෘදය සහ අක්මාව හෘදයට සහ අක්මාවට හානි සිදු කර මරණය පවා ඇති විය හැකියි. ඊගාට ප්‍රෝටීන වැදගත් වෙන කාරණාව තමයි සංචිත ලෙස ආහාර සංචිත ලෙස
කාබෝහයිඩ්‍රේට් අපි කිව්වා විවිධාකාරයෙන් සතුන් සහ ශාක තුල සංචිත කරන ඒ වගේ ප්‍රෝටීනත් විවිධාකාරයෙන් සතුන් සහ ශාක තුල සංචිත කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් කේසීන්. කේසීන් තියෙනවා කිරිවල. කිරිවල ප්‍රෝටීන සංචිත කරලා තියෙන්නේ කේසීන් කියලා. ඊට පස්සේ බිත්තර තුල තියෙනවා බිත්තර තුල ඇල්බියුමින්. මේක ලියාගමු සංචිත ලෙස සංචිත ආහාර ලෙස. කේසීන් කියලා ප්‍රෝටීන් තියෙනවා කිරිවල. ඇල්බියුමින් අපිට ඒක බිත්තර වල තියෙන හින්දා අපි කියනවා ඩිම්බ ඇල්බියුමින් කියලා. ඩිම්බ ඇල්බියුමින් විතර තියෙනවා බිත්තර තුල. අවසාන වශයෙන් අපිට වැදගත් වෙන ආකාරය තමයි විශේෂයෙන් කර්මාන්තවලදී කර්මාන්ත සඳහා කර්මාන්ත සඳහා විශේෂයෙන් ඔය පැසීම් ආශ්‍රිත නිෂ්පාදනය ඒකරි නිෂ්පාදනය ඊට පස්සේ මධ්‍යසාර වගේ දේවල් පැසීම් ආශ්‍රිත ක්‍රියාවලදී විවිධ එන්සයිම මේවට භාවිත වෙන්නේ. ඒ කියන්නේ එන්සයිම කියන්නේ ප්‍රෝටීන. පැසීම් ආශ්‍රිත කර්මාන්ත. අනිත් එක තමයි ජෛව ඉන්ධන. ජෛව ඉන්ධන නිෂ්පාදනය. මේකක එක්තරා දුරකට අරක හා සම්බන්ධයි. ජෛව නිෂ්පාදන ඉන්ධන නිෂ්පාදනය ගැන අපි කලින් කාබනික අණු යටතේ කතා කරමු. මතක් කරා. ජෛව ඉන්ධන නිෂ්පාදනයේදී මේ පිෂ්ඨය වගේ දේවල් පිෂ්ඨය නැත්තම් සෙලියුලෝස් වගේ දේවල් ජීර්ණය කළා එතනෝ නිෂ්පාදනය කරනවා. එතන සමහර රටවල ජෛව ඉන්ධන ලෙස භාවිත කරනවා. ඊගාව කාරණාව කර්මාන්ත ප්‍රෝටීන භාවිත කරන කර්මාන්ත ජෛව ඉංජිනේරු තාක්ෂණීය ආශ්‍රිත විශේෂයෙන් ඔය ශාඛා සතුන් අපි මේ වගා කරනු ලබන ශාඛා සතුන් තුළ විවිධ ලක්ෂණ සහිත කියන්නේ අපිට වැදගත් වන ලක්ෂණ සහිත සතුන් සහ ශාක නිෂ්පාදනය කරගන්න DNA අණු වල විවිධ කොටස් එකතු කරලා අයින් කරලා
කැලි කැලි කඩලා නැවත අපෝ එකව කරලා මේ වගේ දේවල් කරන්න නවීන ජීවිත තාක්ෂණය සඳහා විවිධාකාරී ප්‍රෝටීන වර්ග භාවිතා කරනවා. අනිත් වැදගත් කාරණා තමයි අපි එදිනෙදා භාවිතා කරන දෙයක් තමයි අපේ ඩිටර්ජන්ට් නැත්නම් ඔය පිරිසිදු කාරකවල විශේෂයෙන් භාවිතා කරනවා ප්‍රෝටීන එන්සයිම් විදියට. දැන් ඔය ඇඳුම් වල තෙල් පැල්ලමක් යවුනොත් තෙල් ජීර්ණය කරන්න පුළුවන් විදියට එන්සයිම් තියෙනවා. ඊට පස්සේ වෙනත් ඔය පිස්ටේ සහිත ආහාරයක් යවුනොත් ඒවට අදාළව ඒව ජීර්ණය කරලා ඒව ක්‍රිමීට අදාළ වෙන එන්සයිම් තියෙනවා. ඒ විදිහට ප්‍රතිසේධුම් කාරකවල ප්‍රතිසේධුම් ගුණය ඉන්නේ ඒවට මිශ්‍ර කරලා තියෙන එන්සයිම් නිසා. අපි ඒක තව ලියාගමු. කර්මාන්ත සඳහා යටතේ ඒ කියලා දාලා ලියා ගන්න. පැසීම් ආශ්‍රිත කර්මාන්ත. වරහන් බේකරි සහ මධ්‍යසාර. B යට දෙලියා ගන්න ජෛව ඉන්ධන නිෂ්පාදනය සඳහා. තුන්වෙනි එක ජෛව ඉංජිනේරු තාක්ෂණය ආශ්‍රිත කර්මාන්ත. වරහන් ලියා ගන්න DNA බිඳහෙලීම, DNA නැවත එකතු කිරීම මේ වගේ දේවල් වලට එන්සයිම් වර්ග භාවිත කරනවා. ඊගා කාරණාව ගෘහාශ්‍රිත පිරිසිදු කාරක ලෙස. ප්‍රතිසේධුම් කුඩු වෙන්න පුළුවන් නැත්නම් අපේ එදිනෙදා භාවිත කරන ඔය පින්ගන් හොදන්න මොන ඔය සේදුම් දියර වර්ග හදලා තියෙන්නේ. ප්‍රතිසේධුම් කාරක හදලා තියෙන්නේ එන්සයිම් භාවිත කරලා. හරි. මෙතනින් ප්‍රෝටීන ගැන සාකච්ඡා කරන කොටස ඉවරයි. ඊගාවට තියෙන්නේ ලිපිඩ සහ ඒවා හඳුනා ගැනීම, ඒවායේ යොදා ගැනීම පිළිබඳව කතා කරනවා. අපි ඊගාව සතියේ මේ පාඩමේ සම්බන්ධ වෙමු ලිපිඩ සම්බන්ධව කතා කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන ලබන සතිය කියන්නේ අලුත් මාසයක්. අලුත් මාසයේ ඊට වඩා තාක්ෂණය භාවිතා කරලා අපිට හරියට දිගට තාම කියන්නේ. දැන් ප්ලෑන් කරගෙන යනවා. තාක්ෂණය භාවිතා කරලා හොඳට ඔයගලන්ට ප්‍රසන්ටේෂන් එකක් සහිතව දැන් මේ කාරණා ඊට වඩා ඔළුවට යන විදියට ඉවත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු ඉස්සරහට ඒක කරගෙන යන්න. හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු.